ප්‍රතිශත 11 වසර. හොඳයි මුලින්ම බලමු. අවුරුද්දකට 8%ක සුළු පොලියට රුපියල් 40000ක් ණයටගත් කෙනෙක් අවුරුදු දෙකක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොච්චරද කියලා. සුළු පොලිය නම් මේක අපිට මේ ගාන හදද්දී එක අවුරුද්දකට පොලිය හොයලා මේක අවුරුදු ගානේ දෙකෙන් වැඩි කරන්න තියෙනවා. එක අවුරුද්දක පොලිය හොයලා දෙකෙන් වැඩි කරන්නයි තියෙන්නේ. එතකොට දැන් මෙතන අපි අවුරුදු 10ක් අවසානයේ ගෙවිය යුතු මුදල කොච්චරද කියලා අහුවොත් එක අවුරුද්දකට පොලිය හොයලා අපි ඒක වැඩි කරා නම් හරි 10යි. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න එක් අවුරුද්දකට පොලිය අපි හොයාගත්තොත් එහෙම එක අවුරුද්දකට පොලිය හොයාගත්තොත් මේ 40000 වැඩි කරන්න තියෙන්නේ 108න් 108 උඩ 8 108න් 40000 වැඩි කරන්න තියෙන්නේ. මේ තියෙන එක අවුරුද්දකට පොලිය. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. ඒ කැපුණම 8 වරක් 4 32ක් කියලා වෙනවා. මේ බිංදු දෙක දාපුවම රුපියල් 3200ක් වෙනවා එක අවුරුද්දකට. ඉතින් මේකේ පළවෙනි ප්‍රශ්නේ වගේ ඇහුවේ අවුරුදු දෙකක් අවසානයේ මේ අවුරුදු දෙකට පොලිය තමයි මේ වෙන්නේ. එතකොට ඔයා එක අවුරුද්දකට පොලිය වෙන මේ ගාන වැඩි කරන්න ඕන දෙකෙන්. දෙකෙන් වැඩි කරාම ඔයාට දෙවරක් 2 4යි දෙවරක් 3 6යි. මෙන්න රුපියල් 6400ක් තමයි අවුරුදු දෙකකට පොලිය වෙන්නේ. එතකොට මේ ණයට ගත්ත 40000ත් එකතු කරාම ගෙවිය යුතු මේ අවුරුදු දෙක අවසන අවුරුදු දෙක අවසන ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ අර 40000යි මේ 6200යි 6400යි එකතු කරාම 46400ක් තමයි ගෙවන්න ඕනේ. ඉතින් රුපියල් 46400ක් ගෙවපුවම අවුරුදු දෙකක් අවසානයේ ගෙවන්න ඕන පොලිය වෙන්නේ ඕකයි. ඉතින් අපෙන් ඊළඟට අහලා තිබ්බා මෙන්න මේ වගේ අවුරුදු 10ක් අවසානයේ ගෙවිය යුතු මුදල. ඒත් එහෙමයි මෙන්න අවුරුදු 10ට පොලිය අපිට හොයාගන්න පුළුවන්. මේ එක අවුරුද්දකට පොලිය අපි හොයාගත්තනේ 6400යි කියලා. මේ 6400 ඒවා 10ක් තමයි වෙන්නේ. ඉතින් 6400 10න් වැඩි කරද්දී අකට බිඳුවක් වෙනවා. මෙන්න පොලිය විතරක් 64000ක් වෙනවා. ඉතින් මේ 64000ට මේ 40000යි ඒ 40000 ණයට ගත්ත 40000 64000 ඔය දෙක එකතු කරාම අන්න එහෙනම් අවුරුදු 10ක් අවසන ගෙවිය යුතු මුළු මුදල ලැබෙනවා. ඉතින් ඒක ඔයාලට මේ දෙක එකතු කරපුවම ගන්න පුළුවන්. එතකොට 1,04,000ක් වෙනවා රුපියල් වලින් ගත්තොත්. ඔන්න ඔය විදිය තමයි ඒ ගාන හදන්න වෙන්නේ. නමුත් මම මේ ගාන වෙනස් කරන්නම්. මේ වැල් පොලි ගානක් නම් මේ ගාන වැල් පොලි. එතකොට සුළු පොලියට කියන එක සුළු කියන එක නෙමෙයි වැල් පොලියට. නම් ගානේ වෙනසක් නැහැ. අවුරුද්දට 8%ක වැල් පොලියට රුපියල් 40000ක් ණයට ගත් කෙනෙක් අවුරුදු දෙකක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොච්චරද කියලා අහනවා. ඉතින් මේ වෙලාවට ඔයා කරන්න ඕනේ වැඩේ තමයි ණයට ගත්තේ රුපියල් 40000. පළමුණ අවුරුද්දේ. එහෙනම් අපි ඕනනම් පුළුවන් අපිට ණයට ගත් මුදල
තමයි මේ රුපියල් 40000 වෙන්නේ. ණයට ගත්තේ 40000යි. එතකොට පළමු අවුරුද්දට පොලිය ඔයා හොයා ගන්නවා ඉස්සෙල්ලම. පළමු අවුරුද්දට පොලිය මේ 40000 වැඩි කරනවා පොලිය අනුපාතිකයේ 100ට උඩ 8යි. 108යි පොලිය අනුපාතිකය. එතකොට අපිට අර විදිහටම බිංදු දෙකක් කපලා 8 වරක් 4 32යි 0.2යි අන්න රුපියල් මේ තියෙන්නේ 3200 පළවෙනි අවුරුද්දට පොලිය. නමුත් පළවෙනි අවුරුද්ද අවසන නැත්තම් දෙවන අවුරුද්ද මුල් මුදල කියලා පළවෙනි අවුරුද්දේ දැන් මුල තිබ්බා 40000 පළවෙනි අවුරුද්දට එනවා පොලියක්. ඊට පස්සේ අර 40000 පළවෙනි අවුරුද්ද මුල තිබ්බ 40000යි මේ 3200යි ඔය දෙක එකතු වෙලා 43200ක් තමයි දෙවෙනි අවුරුද්ද මුල වෙද්දී බැංකුවේ තියෙන්නේ. අන්නේ විදියට පළවෙනි අවුරුද්දේ පොලිය එකතු වෙනවා මේ ණයට ගත්ත මුදලට. දැන් ඊළඟ අවුරුද්දට ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ බැංකුවේ තියෙන මුදල 43200. දෙවන අවුරුද්දට පොලිය ලබා ගද්දී අර 43200ට තමයි පොලිය හොයන්න වෙන්නේ. 100 යටින් උඩින් 8 108ක් 43200ට 108ක් තමයි පොලිය හොයන්න වෙන්නේ. එතකොට ඒත් අර බිංදු දෙක අයින් වෙලා අපිට 432 වැඩි කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ 8ෙන්. මේ 432 8ෙන් වැඩි කරද්දී 8 වරක් 2 16න් 6 දානවා එකක් ඉතුරුයි. 8 වරක් 3 24 1 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. 8 වරක් 4 32යි ඒ දෙකයි 34ක් කියලා වෙනවා. එහෙනම් මේ තියෙන්නේ දෙවන අවුරුද්දට පොලිය. ඊට පස්සේ අපිට ඕන දෙවන අවුරුද්ද ණයෙන් නිදහස් වෙනවා. එහෙනම් අවුරුදු දෙක අවසන ණයෙන් නිදහස් වීමට අර පළවෙනි අවුරුද්දේ මුල තිබ්බ 43200ක් ගෙවන්න වෙනවා. දෙවෙනි අවුරුද්දට පොලිය වෙන 3456ක් ගෙවන්න වෙනවා. එතකොට මෙතන 6යි 5යි මෙතන 6යි 4යි. එහෙනම් මෙන්න වාට සම්පූර්ණයෙන් 46656ක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේ වැල් පොලි ක්‍රමයට යද්දී සුළු පොලි ක්‍රමයට වගේ නෙමෙයි. සුළු පොලි ක්‍රමයට ගෙවන්න තිබ්බේ ගානට වඩා වැඩි ගාණක් මෙතනදී ගෙවන්න වෙනවා නැත්නම් ලැබෙනවා. මොකද පොලියටත් පොලියක් හැදෙන නිසා. ඉතින් අපිට සිද්ධ වෙනවා අවුරුදු 3ක් අවසාන පොලිය ඇහුවොත් එහෙම අවුරුදු 3ක් අවසානයේ ණය නිදහස් වෙන්න කොච්චර ඕනද ඇහුවොත් එහෙම අන්න අපිට සිද්ධ වෙනවා ওই විදියට 3 පාරක් හදන්න. ඉතින් මේ ගාන සුළු පොලි ගානක්. නමුත් ඉතින් අවුරුදු 10කට මෙතන අහලා තිබ්බා මේ වගේ 10 පාරක් හදන්න. මෙහෙමයි. එහෙම කරන්නේ නැහැ. ඒකට අපිට සූත්‍රයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයාට ඒ සූත්‍රය එහෙම කියලා වැදගත් වෙන්නේ නැහැ. නමුත් මම මේ සූත්‍රය කියන්නම්. අපිට අවුරුදු 10 අවසන මුළු මුදල හොයන්න මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි P වරහන් 1 ධන R වල n වෙනි බලය කියන්නේ. මේ P කියන්නේ ණයට ගත්ත මුදල. ඒ කියන්නේ මේකේ හැටියට නම් 40000. මේ 40000 වරහන් 1 ධන R කියලා කියන්නේ පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය 108යි. මේ ගාන හැටියට 108යි පොලි අනුපාතිකය. එතකොට 108යි කියන්නේ 100 යටින් උඩ 8 108ක් කියලායි වෙන්නේ. ඉතින් මේක දශම විදිහට දාන්නත් පුළුවන්. හැබැයි මේ n කියන්නේ
අවුරුදු ගාන. අවුරුදු 10කට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට 10 තමයි දාන්නේ. එතකොට මේ 40000 මෙතන එක ධන මේක දශමයක් කරපුවම 0.08ක් කියලා වෙන්නේ. 8 මෙතන තියෙන දශමෙත් 100 බිංදු ගන්න මේ පැත්තට දෙපාරක් පයින්නවා. මෙතන 10. එතකොට ඔයාට මේ 40000 වැඩි කරන්න වෙනවා. වරහණෙන් කියන්නේ වැඩි කරන්න මේ දෙක එකතු කරන්න පුළුවන්. 1.08 10 වෙනි බලය. ඉතින් 1.08 10 වෙනි බලය ඒන උත්තරේ 40000න් වැඩි කරාම ඔයාට අවුරුදු 10ක් අවසන මුදල ලැබෙනවා. ඉතින් මේකට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. සයන්ටිෆික් කැල් එකක් තිබ්බනම් හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපිට හදාගන්න පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් ලඝු පොත. මේ ලඝු පොත පාවිච්චි කරලා මේක හදනවා නම් අපිට මේකේ උත්තරේ ගන්න ඕන නම් අන්න LGX මම කියන්න මේ ඔක්කොම උත්තරේ x කියලා. අන්න ඒක අපිට පුළුවන් මෙන්න මේ 40000 LG මේ 40000 ලඝු වගේ අරගෙන ඊට පස්සේ ඒකට එකතු කරන්න මේ LG 1.08 10 වෙනි බලේ ලඝු වගේ. ඉතින් මේ 10 බලය ඔයා දන්නවා මේ ඉස්සරහින් ගිහින් ලියනවා කියලා. LG 40000 තියෙනවා. ධන 10යි LG 1.08. ඉතින් 40000 මෙතෙන් දැන් 1යි 2යි 3යි 4යි කිව්වොත් එහෙම 4 කියලා 40 බිංදුව බලන්න ඕනේ. 40 බිංදුවේ පෙරලා බැලුවොත් පාට ලැබෙයි 60යි 21ක්. 62 අනිත් එක එකේ තියෙන්නේ. ඊට පස්සේ මේකට දාන 10 වැඩි කිරීම මේ දෙක අතර වැඩි කිරීමක්. මේකේ බැලුවොත් එහෙම වෙන්නේ මේකේ අපිට සිද්ධ වෙනවා මේකේ බිංදුවයි දශම කියලා දාන්න. ඊට පස්සේ 10යි 8 10යි 8 කීයක් තියෙන කියලා බලන්න බිංදුවයි 3යි 3යි 4ක් තියෙනවා. ඊට පස්සේ මේක වැඩි කරන්න සිද්ධ වෙනවා. වැඩි කරද්දී දශම දෙක පාරක් පැනලා බිංදුවයි දශම 3යි 3යි 4ක් කියලායි වෙන්නේ. මෙතන තියෙනවනේ අගයක් 4.6යි බිංදුවයි 2යි 1 මේ දෙක එකතු කරනවා. දෙක එකතු කරාම 1යි 6යි 3යි 9යි 4යි. හොඳයි මේ තියෙන්නේ ලඝු වගේ. මේ ඔක්කොටම LGX මේකේම ඉස්සරහින් උත්තරය. ඊට පස්සේ අපි මේකේ ප්‍රතිලඝු බලන්න ඕන. මේකේ ප්‍රතිලඝු බැලුවොත් එහෙම ඔයා මේ ටික බලන්න සිද්ධ වෙනවා ඔයාට. මැද හරියේ මේ ලඝු පොතේ මැද හරියෙන් බලන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ ටික අපිට තියෙනවා හරියටම 86 3 තුරු ටික එකෙන් ගන්න පුළුවන්. දශම තියමුකෝ මෙතනින් වැඩි කිරීම 10 මෙතන තියෙන 4නේ. මෙතනට 4 දැම්මොත් එහෙම 4 පාරක් දශම තිත මේ පැත්තට පයින්න ඕනේ. එතකොට තමයි උත්තරේ වෙන්නේ. උත්තරේ මම ලිව්වොත් මෙතෙන් දැන් 1යි 2යි 3යි තව බිංදුවක් යනවා. මෙතන දැන් 1 2 3 මෙන්න මේ අන්න ඔයාට අවුරුදු 10කට සම්පූර්ණ මුදල හැටියට පොලියත් එක්ක 86310ක් වෙනවා මේ සඳහා. ඉතින් අපි ඒක ගැන ඇත්තටම හිතන්න එපා. ඒක කිව්වේ අවුරුදු 10කට වුණොත් මොකද කරන්න කියන ප්‍රශ්නේ ඇති වුණොත් අන්න කරන දෙයක් හැටියට තමයි ඔය කතා කරේ. ඒවම මතක තියාගන්න. වැල් පොලිය ගද්දී අවුරුදු 3කට නම් 3ටම හදන්න. මේ මෙතන බලමු අපි. එතන වල තියෙන අවුරුදු 3කට. ප්‍රශ්නාංක 2 අවුරුද්දට 14ක වැල් පොලිය ක්‍රමයට රුපියල් 60000ක් ණයට දුන් කෙනෙකු අවුරුදු 3ක් අවසානයේ අය කරන මුළු මුදල කොච්චරද කියලා අහනවා.
අර විදිහටම රුපියල් 60000ට බලන්න ඕන ඉස්සෙල්ලම පළමු අවුරුද්දට පොලිය පළමු අවුරුද්දට පොලිය මේ 60000ට 100ට එතන තියෙනවා 14%ක් පොලිය වෙනවා. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක අයින් කරලා 614න් වාට වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට බිංදු දෙකක් අපි දාමු. 6 වරක් 4 24න් 4 දානවා දෙකක් ඉතුරුයි 6 වරක් 1 6යි 2 8යි. මෙන්න රුපියල් 8400ක් තමයි මේ පළවෙනි අවුරුද්දට පොලිය වෙන්නේ. දෙවන අවුරුද්දට මුල් මුදල. එතකොට අර මේ පළවෙනි අවුරුද්දේ තිබ්බ පොලියයි පළවෙනි අවුරුද්දේ මුලින් තිබ්බ 60000යි දෙක එකතු වෙනවා. ඒතර 68400ක් තමයි දෙවෙනි අවුරුද්දේදී මුලින් බැංකුවේ තියෙන තැන්පත් කරලා තියෙන මුදල වෙන්නේ. එතකොට මේ 68400ට දෙවෙනි අවුරුද්දට පොලියක් එකතු වෙනවා. දෙවන අවුරුද්දට පොලියක් එකතු වෙනවා. ඒ පොලිය අපි ගන්නේ ඔය 68400 අන්න ඒකට අර විදියටම 100ට 14ක් බලනවා. එතකොට මේ බිංදු දෙකට බිංදු දෙක අයින් වුණාම අපිට මේ 684 14න් තමයි වැඩි කරන්න තියෙන්නේ. එතකොට මේ 684 14න් වැඩි කරාම රුපියල් 9576ක් වෙනවා. මේ දෙක ලියලා වැඩි කරන්න 684 14. එතකොට මේ අගේ ආවට පස්සේ මේ තමයි දෙවන අවුරුද්දට පොලිය. තුන්වන අවුරුද්දක් අපිට තියෙනවා. තුන්වන අවුරුද්දට මුල් මුදල වෙන්නේ අර දෙවෙනි අවුරුද්දේ මුලින් තිබ්බ 68400ට අපි එකතු කරනවා අර දෙවෙනි අවුරුද්දට ආපු පොලිය 9576ක්. මේ 6යි බිංදුව එකතු කරාම 6යි 7යි 9යි 7යි. මේ තියෙන්නේ තුන්වෙනි අවුරුද්දට මුලින් තුන්වෙනි අවුරුද්දේ මුල තියෙන මුදල. එතකොට මේ තුන්වෙනි අවුරුද්දට පොලියක් හොයනවා. මේ තුන්වෙනි අවුරුද්දට පොලිය ලබා ගත්තේ මේ රුපියල් 77976ට තමයි බලන්නේ ආපහු 100ට 14ක්. එතකොට අපිට පුළුවන් මෙන්න මේ අගය කියන්නේ 77976 14න් ඉස්සලම් වැඩි කරගන්න. 14න් වැඩි කරද්දී අපි දශම කියන්නේ 100න් බෙදන්න නැතුව උත්තරේ මේ විදිහට වෙනවා. ඒක මේ දෙක වැඩි කරමු උත්තරේ. ඒක 100න් බෙදපුවම දශම ස්ථාන දෙකක් ඇවිල්ලා ඔයාට උත්තරේ විදිහට ලැබෙනවා. ඒ තමයි 10916ක්. ඒ වගේම 764ක් වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ තුන්වෙනි අවුරුද්ද අවසන ණයෙන් නිදහස් වෙනවනේ. එතකොට තුන්වෙනි අවුරුද්ද අවසන මුළු මුදල, ගෙවිය යුතු මුළු මුදල. මෙන්න තුන්වන අවුරුද්ද අවසන ගෙවිය යුතු මුළු මුදල වෙන්නේ අර තුන්වෙනි අවුරුද්ද මුලින් තිබ්බ 77976ට එකතු කරනවා. අර 10916යි 764. එතකොට අපිට ඉස්සෙල්ලා මේ 764 ඊට පස්සේ මේ දෙක 2යි 9යි 8යි 8යි මෙන්න වාට උත්තරේ හැටියට රුපියල් 88892යි 764ක් තමයි සම්පූර්ණ මුදල වෙන්නේ. එතකොට මේ විදිහට මාස අවුරුදු 3ක් නම් අවුරුදු 3ට වෙන වෙනම හදන්න සිද්ධ වෙනවා ඔයාට. ඒක ඊළඟට අපිට
මෙන්න තවත් ගාණක් තියෙනවා. ඒ ගාණ තමයි කෙනෙකු බැංකුවකින් රුපියල් 30000ක් ණයට ගත්තේ. බැංකුවට අවුරුද්දකට 15%ක වැල් පොලි ක්‍රමයට පොලි ගණනය කරන්නේ නම් අවුරුදු දෙකක් අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුදල කොච්චරද කියලා අහනවා. ඉතින් ඒ වගේම අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම පළමු අවුරුද්දට මේ රුපියල් 30000ක් තමයි ණයට ගත්තේ. මේ පළමු අවුරුද්දට පොලියක් අය වෙනවා. ඒ 30000 සඳහා තමයි ඒ 100ට උඩ 15%ක් වෙන්නේ. 0.2 ගියාම මේ 0.2 දාලා 3න් වැඩි කරගත්තා නම් හරි. එතකොට 3 අරපා 15න් පාදන එකක් ඉතුරුයි. 3 අරක් ඉතුරු නැහැ 4යි. මෙන්න රුපියල් 4500ක් තමයි පළමුවෙනි අවුරුද්දට පොලිය වෙන්නේ. එතකොට දෙවන අවුරුද්ද මේ දෙවන අවුරුද්ද මුල් මුදල වෙන්නේ අර 30000ට. මෙතන තියෙන ඒ කියන්නේ පළවෙනි අවුරුදු මුලින් තිබ්බ 30000ට මේ 4400 එකතු කරනවා. 34500 එකතු කරනවා. 34500ක් තමයි අපිට ඊට පස්සේ මේ දෙවෙනි අවුරුද්ද මුදල වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි දෙවෙනි අවුරුද්දට ආපහු දෙවෙනි අවුරුද්දට පොලිය ආපහු හොයාගන්න එකයි කරන්නේ. මේ දෙවෙනි අවුරුද්දට පොලිය හොයද්දි මේ 34500 තමයි අපි බලන්නේ 100ට 15ක් ආපහු. එතකොට මේ 0.2 අයින් කරලා අපිට පුළුවන් 345 15න් නැවත වැඩි කරන්න. 345 15න් වැඩි කරාම ඔයාලට ලැබෙනවා 5175ක් කියලා. ඉතින් මේ දෙක වැඩි කරාම ලැබුණු 5175 තමයි දෙවෙනි අවුරුද්දට පොලිය වෙන්නේ. එතකොට මේ දෙවෙනි අවුරුද්ද අවසානයේ තමයි ණයෙන් නිදහස් වෙන්නේ. මේ ණයෙන් නිදහස් වීමට කොච්චරක් ඔක්කොම ගෙවන්න ඕනද? මේ දෙවෙනි අවුරුද්දේ මුලින් තිබ්බ මේ 34500 මුලින් තිබුණා. ඒකට ඒ දෙවෙනි අවුරුද්දේ පොලිය 5175ක් එකතු වුණා. එතකොට මේ 5යි බිඳුවයි 5යි ඊට පස්සේ 7යි 6යි 9යි 3යි. මෙන්න ඔයාට 39675ක් ඔක්කොම ණය නිදහස් වෙන්න නම් ගෙවන්න ඕන. ඉතින් ඒ විදිහටවා මෙන්න මේ ගාන කරන්න සිද්ධ වෙනවා. ඒ ගානේ තියෙන්නේ මිනිසෙක් වර්ෂයකට 11ක පොලියට රුපියල් 60000ක් ස්ථාවර තැන්පතු ගිණුමක බැංකුවක තැන්පත් කරනවා. ගිණුමක් ආරම්භනවා. මෙම ගිණුමේ ස්වයංක්‍රීයව වර්ෂයක් පාසා අලුත් කිරීමට ඔහු බැංකුව සමග ගිවිස ගන්නවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා පළමුවෙනි අවුරුද්ද අවසානයේදී ඔහුට ලැබෙන පොලිය කීයද කියලා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ දෙවන අවුරුද්ද ආරම්භයේදී ඔහුගේ මුල් මුදල කීයක් වෙනවද කියලා අහනවා. ඊට පස්සේ ඊළඟට දෙවෙනි අවුරුද්ද අවසානයේදී ඔහු ස්ථාවර ගිණුම අවසන් කළේ නම් ඔහුට ලැබෙන මුදල කොච්චරද කියලා තමයි අහන්නේ. අපි මේ ගාන දිහා පොඩ්ඩක් බලමු. වික්‍රමසිංහ මහතා 24ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලෙස රුපියල් 30000ක් මුදලක් අරගෙන තියෙනවා. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කර යුතු අතර පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු වාරිකයක වටිනාකම සොයන්න. ඉතින් එයා අරගෙන තියෙන රුපියල් 30000යි. එතකොට එක මාසයකට ගෙවන්න ඕන එයා ඒ 30000 බෙදන්න 6න්. මොකද මාස 6කින් ගෙවලා ඉවර කරන්න කියනවා. ඒ නිසා 30000 බෙදන්න 6න් එක මාසයකට රුපියල් 5000ක් ගෙවන්න ඕනේ. එතකොට මෙම ක්‍රමයට සෑම මාසකදීම ණය ශේෂය රුපියල් 5000 බැගින් අඩු වන අතර. මොකද 5000ක් ගෙවපුවම ණය මුදල 5000කින් අඩු වෙනවා. ඒ කියන්නේ අපි 30000ක් ණය වෙලා තියෙනවා. නමුත් ණය මුදල විතරක්. ඒ කියන්නේ එක මාසයකට ගෙවන්න ඕන ණය මුදල 5000යි. 5000ක් ගෙවුවට පස්සේ අපි පොලියකුත් ගෙවනවා. ණය මුදල විතරක් ගෙවනවා නම් 5000ක් ගෙවුවෙන් පස්සේ දැන් 30000 නෙමෙයි තියෙන්නේ 25000යි. හැබැයි එතනට පොලියක් අය වෙනවා. අපි බලමු අය කරන ලබන වාර්ෂික පොලිය අනුපාතය 24යි කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක 12න් බෙදපුවම තමයි අපිට හම්බෙන්නේ මාසික පොලිය අනුපාතිකය. ඒ තමයි 102. 24 12න් බෙදපුවම තමයි එන්නේ. දැන් පළමු මාසයේ පොලිය කියන්නේ අපි 30000 ණයට අරගෙන යනවා. දැන් 30000ක් දැන් අපි ණයයි.
එතකොට මේ 30000ට පොලියක් අය වෙනවා 102ක. එතකොට මේ 30000 ඒ කියන්නේ 0.2 කපලා 302කින් වැඩි කරාම රුපියල් 600ක පොලියක් අපි ගෙවන්න ඕන පළවෙනි මාසෙට විතරක්. එතකොට දෙවැනි මාසෙට පොලිය කියපුවම අර රුපියල් 600ත් මේ පොලිය වශයෙන් තියෙන 600ත් රුපියල් 5000කුත් 5600ක් ගෙවුවා කියලා හිතන්නකෝ පළවෙනි මාසේ. ඒතර දෙවෙනි මාසේ වෙද්දී ණය තියෙන්නේ රුපියල් 25000ක් විතරයි. ඒ 25000ට තමයි 2% ආපහු පොලියක් අය වෙන්නේ. ඒකටත් අර විදිහට 2% බලලා 0.2 ගියාම 252කින් වැඩි කරලා රුපියල් 500ක් තමයි එතනට වෙන්නේ. එතකොට ඒ මාසෙත් රුපියල් 5000කුයි අර ණය මුදලෙන් 5000කුයි මේ 500යි දෙක ගෙවපුවම අන්න 5000 ගෙවෙන නිසා දැන් තියෙන ණය මුදල හැටියට 20000ක් විතරයි. 5000 පොලියක් ගෙවුවා කියලා හිතන්න. ආයෙත් පස්සේ ඒ 20000ටත් ආපහු බලනවා තුන්වෙනි මාසෙට පොලිය කොච්චරද කියලා. 2ක් වෙනවා. එතකොට මේ 0.1 කපුවම 202කින් වැඩි කරා 400යි. ඉතින් ඒ 400 පොලියයි අර රුපියල් 5000කුයි තමයි ගෙවන්නේ. දැන් තියෙන්නේ රුපියල් 15000යි ණය මුදල. 15000ටත් අර විදිහටම 2ක් බලම 300ක පොලියක් එනවා. හිතන්න ඒ 5000යි 300 ගෙවුවා කියලා. ආපහු 10000යි තියෙන්නේ. ඒ 10000ටත් 2ක් බලපුවම 200ක් එන්නේ. දැන් ඉතුරු ඒ 5000කුයි මේ 200යි ගෙවපුවම තව ඉතුරු වෙන්නේ 5000ක් විතරයි. ඒ 5000ට බලපුවම 2ක් 100ක් වෙනවා. ඉතින් අපිට ඒ අවසානයේ ඒ 5000යි 100යි දෙකම ගෙවපුවම ණයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ වැඩේ අවුරුදු මාස ගාන ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මේ විදිහට හදාගෙන යන්න බෑ. මේකට ක්‍රමයක් විදිහට අපි මෙන්න මේ මුදල් ටික ඒ කියන්නේ අර පොලි ටික එකතු කරලා උත්තරයක් ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් අපි හදාගෙන තියෙනවා. එතකොට ඒ ක්‍රමයට තමයි අපි ගාන හදන්නේ. ඉතින් මේ අපිට පුළුවන් මුළු පොලිය මේ අර 600යි 500යි 400යි 300යි 200යි 100යි මේ ඔක්කොම එකතු කරලා එකතුව ගන්න. ඉතින් එකතුව ගන්න ක්‍රමයක් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ සම්පූර්ණ පොලිය අර රුපියල් 30000 ණයට ගත්ත මුදලට එකතු කරලා ඒ එකතුව හරියටම මාස 6කින් ගෙවන්න කියනවා. නිසා 6න් බෙදන්න. මොකද අර ඉස්සෙල්ලා විදියට වෙනම පොලිය හොයන්න ගත්තොත් එහෙම පළවෙනි මාසේ ගෙවන්න ඕන පොලිය දෙවෙනි මාසේ ගෙවන්න ඕන පොලිය ඊට වඩා අඩුයි. හැබැයි ඉතින් වෙනස්. එකම ගාණක් නෙවෙයි. පොලිය ඔක්කොම ටික හොයලා ඒක එකතු කරලා ඒක හරියටම 6 මාස 6කින් නම් ගෙවන්න 6න් බෙදපුවම අපිට එකම ගාණක් හැම මාසයකටම එකම ගාණක් ගෙවපුවම අවසානයේ අපිට මේ ණය මුදල ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙනවා. එතකොට දන්නවා කීයක්ද මාසයකට ගෙවන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට ක්‍රමයක් පාවිච්චි කරනවා. මෙන්න මේක හොයාගන්න අනිවාර්යෙන් පාඩම් කරලා මතක තියාගන්න සිද්ධ වෙනවා ඔයාට. මෙන්න මේ සූත්‍රය මතක තියාගත්තා නම් ඔයාට පුළුවන් වෙනවා මේ වැඩේ ලේසියෙන් කරන්න. මුළු පොලිය හොයන්න පුළුවන් වෙනවා. මාසිකව වාරිකයකට ණය මුදල. මාසික වාරිකයකට ණය මුදල. එක මාසයකට ගැලපෙන විදියට කොච්චර ණය මුදලක් ගෙවන්න ඕනේද? ඉතින් ඒක හොයාගන්න ඔයාට පුළුවන්. මෙන්න මේ විදියට ගෙවිය යුතු මුළු මුදල ඔයා බෙදනවා මාසික වාරික ගන්න. ගෙවිය යුතු මුළු මුදල මාසික වාරික ගණනෙන් බෙදපුවම ඔයාට ලැබෙන්නේ එක මාසික වාරිකයකට කොච්චර ණය මුදලක් ගෙවන්න ඕනද කියලා. මේක වැඩි කරනවා වාර්ෂික පොලිය අනුපාතිකය. ඒක වැඩි කරනවා 12න් එක. මොකද වාර්ෂික පොලිය අනුපාතිකය 12න් එකෙන් වැඩි කරන්නේ මාසික පොලිය අනුපාතය ගන්න. 12න් එකෙන් වැඩි කරනවා කියන්නේ ඇත්තටම 12න් බෙදනවා. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා 12න් බෙදලා අපි ගත්තා මාසික පොලිය අනුපාතිකය. එතකොට මේ මාසික පොලිය මේ දෙකෙන් කියවෙන්නේ මාසික පොලිය අනුපාතිකය. ඉතින් අපිට මාසික පොලි අනුපාතිකය අපිට දීලා තිබ්බනම් අපිට අවශ්‍ය නැහැ මේම 12න් එකෙන් වැඩි කරන්න. වාර්ෂික තමා දෙන්නේ. ඒක 12න් එකෙන් වැඩි කරලා මාසික පොලිය අනුපාතිකය හොයනවා. එතකොට ඒ තුනම ඒ කියන්නේ මාසයකට ගෙවන්න ඕන ණය මුදලයි වාර්ෂික පොලිය අනුපාතිකය 12න් එකෙන් වැඩි කරාම ලැබෙන මාසික පොලිය ඔය දෙක වැඩි වුණාම ඔයාට ලැබෙනවා මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය.
ඊට පස්සේ ඔයා මේක වැඩි කරනවා මාස 1ක් ගන්න. මාස 1ක ගණන කියන්නේ මොකද්ද? අන්න ඒක අපිට සූත්‍රයකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි මාස 1ක් ගන්න හොයන්නේ මාසික වාරික ගණන බෙදීම 2 එක ධන මාසික වාරික ගණන. අපි මේක දාලා ඒ මුළු පොලිය හොයද්දී ඔයාලට මතක ඇති සමාන්තර ශ්‍රේණියක විදිහට ඒ පොලි ටික ඔක්කොම එකතු වෙලා පොලි වල එකතුව හොයාගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් අර විදිහට කොච්චරක් ණයට ගත්තද ඒකත් එකතු කරලා හරියටම මාස කීයකින් ඉවන්න ඕනද ඒ ගානෙන් බෙදන්න. එතකොට අපිට පුළුවන් මේ සූත්‍රය පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න. බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. හොඳයි. අපි එන්න එහෙනම් මෙන්න මේ විදිහට ඒ සූත්‍ර ටික වෙනම පාඩම් කරගන්න ඕන. එතකොට ඔයාලට ලේසියෙන් පුළුවන් මේ වැඩේ කරන්න. මෙන්න පරිගණක යන්ත්‍රයක් රුපියල් 60000කට මිල කරලා තියෙනවා. එම කුලී කිනීමේ ක්‍රමයට ගැනීමට මුල් ගෙවීමක් වශයෙන් රුපියල් 1,15,000ක හා ඉතිරිය සමාන මාසික වාරික 45කින් ගෙවිය යුතුයි. වාර්ෂික පොලිය දීලා තියෙනවා 15ක් කියලා. එහෙනම් මෙන්න අංක 1 වාරික වශයෙන් ගෙවීමට ඉතිරි වන මුදල සොයන්න කියලා ඔයාලට කියනවා. ඉතින් වාරික වශයෙන් ගෙවන්න ඉතිරි වෙන මුදල හොයන්නේ ඔයාලට තියෙනවා මෙන්න රුපියල් 60000ක් වෙනවා. මේ කියන විදිහට පරිගණක යන්ත්‍රය මිල කරලා තියෙන මුදල තමයි රුපියල් 60000. මේ 60000 අපි 60000න් රුපියල් 15000ක් මූලික ගෙවීම වෙනවා. ඒ නිසා අපි 60000න් 15000ක් අඩු කරනවා. මෙන්න 15000ක් අඩු කරාම ඔයාලට ඉතුරු වෙනවා 45000. මේ 45000 තමයි වාරික වශයෙන් ගෙවීමට ඉතිරි වෙන මුදල වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ වගේ අහනවා මාසික ණය මුදලේ කොටස. මාසික ණය මුදලේ කොටස ඒකත් ඔයාලට වැදගත් වෙනවා. අර සූත්‍රයේ තියෙන කොටසක් තමයි මාසික ණය මුදලෙන් කොච්චර කොටසක් ගෙවන්න ඕනද කියන එක. එතකොට අපිට රුපියල් දැන් ණය වශයෙන් තියෙන 45000යි මුලින් ගෙවපු නිසා රුපියල් 15000ක් ඒක බෙදනවා ඔයා අපිට කියනවා වාරික 45කින් ගෙවන්න ඕනේ කියලා. 45න් බෙදනවා. අන්න එතකොට ඔයාට හම්බෙනවා 45 එකයි අන්න රුපියල් 1000ක් තමයි මාසිකව ගෙවන්න ඕන ණය මුදලේ කොටස වෙන්නේ. පාඩම් කරගන්න කියලා කිව්වා. ඒ මාස ඒකකයට පොලිය කියන්නේ මොකද්ද? මාස ඒකකයට පොලිය කියන්නේ මෙන්න මේ විදිහට මාස ඒකකයට පොලිය කිව්වේ අපි මාසික වාරිකයකට අදාළ ණය මුදල වැඩි කරනවා වාර්ෂික පොලිය අනුපාතිකයෙන්. ඒක වැඩි කරනවා 12න් එකෙන්. අන්න ඔය ටික තමයි මාස ඒකකයට පොලිය කියලා කිව්වේ. එතකොට අපිට මාස ඒකකයට පොලිය හොයන්න කිව්වොත් ඔන්න ඔය තුනවා වැඩි කරගත්තා නම් හරි. මාස ඒකකයට පොලිය හොයද්දී මාසික වාරිකයට ණය මුදල මාසික වාරිකයේ ණය මුදල වැඩි කරනවා වාර්ෂික පොලි අනුපාතිකය. මේක වැඩි කරනවා 12න් එක. ඔන්න ඔය ටිකෙන් වට මාස ඒකකට පොලිය මාස ඒකකයට පොලිය ලබා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කිව්වා අපි හෙව්වා දැන් උදේ කී මෙතන තියෙනවා රුපියල් 1000යි කියලා. ඒ තමයි එක වාරිකයකට ගෙවන ණය මුදල. එතකොට මේ 15ක් කියලා මෙතන 15ක් වෙනවා වාර්ෂික පොලිය අනුපාතය. 100 යටින් දාලා උඩින් 15 දානවා. ඉතින් ඒක වැඩි කරනවා 12න් එක. ඉතින් ඔන්න ඔය ටික සුළු කරාම අපිට ওই මාස ඒකකයට පොලිය ගන්න පුළුවන්. ඉතින් මේ බිංදු මෙතන බිංදු දෙකට බිංදු දෙක කපන්න තව 12 සහ 15 කැපෙනවා. ඉතින් මෙතන 3 ඒවා 4ක් තියෙනවා. මෙතන 3 ඒවා 5ක් තියෙනවා. අවසානයේ අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ 10 මේ 5න් වැඩි කරලා 50 බෙදන්න 4. ඉතින් 54න් බෙදපුවම ආට 12.5ක් නැත්නම් 12.5ක් නැත්නම් රුපියල් 12.50ක් කියලා උත්තරේ ලබා ගන්න පුළුවන්. මාසික වාරික ගණන.
දීපුවම මාස එකක් ගන්න හොයන සූත්‍රය දාන්නවා. ඒ කියන්නේ මාස ඒකක ගණන. මේ මාස එකක් ගන්න ලබා ගන්නේ වාරික ගණන බෙදීම 2 එක ධන වාරික ගණන. ඔවා පාඩම් කරලා තියාගන්න ඕන. එතකොට වාරික ගණන අපි මේ ඉස්සෙල්ලා අපි කතා කරා වාරික ගණන මේ ගානට අදාළව වාරික ගණන උනා 45ක්. එතකොට මේ 45 අපි බෙදනවා දෙකෙන් ආපහු එක ධන 45ට එකක් එකතු කරනවා. එතකොට ඔයාලට ලැබෙනවා ඒ කියන වාරික ගණන හොයාගන්න 45ට එකක් එකතු කරලා. ඊට පස්සේ මෙන්න අපි 45 බෙදීම 2 එක ධන 45 කියන 46ක් කියලායි වෙන්නේ. එතකොට අපිට මේ මෙතන වැඩි කිරීමක් තමයි තියෙන්නේ. අපිට පුළුවන් 2 ඒවා 1යි 2 ඒවා මෙතන 4ට 2ක් තියෙනවා 6ට 3ක් තියෙනවා. 45 23න් වැඩි කරන්න. 45 වැඩි කිරීම 23 වට උත්තරේ 1035ක් කියලා තමයි වෙන්නේ. මේ තමයි අපි කියනවා මාස එකක් ගන්න. ඊට පස්සේ මුළු පොලිය හොයන්න ඕන. දැන් ඔයා මේ වෙද්දී හොයපු දේවල් තියෙනවා. මේ වෙද්දී ඔයා හොයාගෙන ඉන්නවා මාස ඒකකයට පොලිය. ආයෙ බලන්න සූත්‍රය පාඩම් කරලා තියෙනවා. මාස ඒකකයට පොලිය මේ 3 දෙනා වැඩි කරලා මාස ඒකකයට පොලිය ඔයා හොයලා තියෙනවා. ඒ එන මාස ඒකකයට පොලිය ඔයා වැඩි කරොත් මාස ඒකක ගණනින් ඒකත් අපි හෙව්වා. අන්න එතකොට ඔයාලට මුළු පොලිය ලැබෙනවා. එතකොට මුළු පොලිය ඔයාලට මේ මුළු පොලිය ලබා ගන්න ඕන නම් ඔයා කරන්න තියෙන්නේ මාස ඒකකයට පොලිය මාස ඒකකයට පොලිය වැඩි කරන්න මාස ඒකක ගණනයි. අන්න ඔය දෙක වැඩි කරාම ඔයාට ලැබෙනවා මුළු පොලිය. දැන් ඔයා මේ වෙද්දී හොයාගෙන තියෙනවා මාස ඒකක ගණන මේ වෙද්දී හොයාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට අපි ඒක ලබා ගත්තා 12.50. මේ මාස ඒකකයට පොලිය තමයි 12.50 වෙන්නේ. ඒක වැඩි කරනවා මාස ඒකක ගණනින් මාස එක ගන්න එතනින් හොයාගත්තා. ඒ තමයි 1035. එතකොට මේ 12.5 12.50 වැඩි කරන්න තියෙන්නේ 1035. එතකොට අපි 12.50 නැත්නම් 12.5 125 කියලා හිතාගෙන ඒක 1035න් වැඩි කරලා ඊට පස්සේ දශම ස්ථාන දෙකක් තියන්න තියෙන්නේ. ඒ තියපුවම ඔයාලට පිළිතුර ලබා ගන්න පුළුවන් 12937.50ක් කියලා. මේ තමයි මුළු පොලිය කියලා වෙන්නේ. ඉතින් මේ මුළු පොලිය ආවට පස්සේ මුළු මුදල හොයන්න ඕනේ. මුළු මුදල හොයන්නේ කොහොමද? අර ණයට ගත්ත රුපියල් 60000 ඒ 60000ට අපි මේ මුළු පොලිය වෙන 12937.50 එකතු කරනවා. ඉතින් මේක එකතු කරාම ඔයාට මෙතන 7යි 3යි මෙතන හොඳයි. මෙන්න මේ විදිහට ඔයාට උත්තරයක් ලැබෙනවා. ඒ මුළු මුදල විදිහට 12937.50ක් කියලා තමයි ලැබෙන්නේ. ඉතින් මේ උත්තරය ආවට පස්සේ මේක ඔයා වාරිකයක වටිනාකම හොයන්න ඔයා දන්නවා මේකේ වාරික ගන්න තිබ්බ 45 මේ රුපියල් 72937.50 අපි බෙදනවා අර 45න්. ඉතින් ඒක බෙදාගත්තම ඔයාට උත්තරයක් ගන්න පුළුවන් 1620යි 783ක් තව ඉදිරියට තියෙන රුපියල් අන්න ඔයාට එක මාසයකට ගෙවන්න සිද්ධ වෙනවා මේ වගේ ප්‍රමාණයක්. ඒ වගේම 45ක් ගෙවපුවම ණයට ගත්ත මුදලයි පොලියයි දෙකම ගෙවිලා ඉවර වෙනවා. බලමු අපි ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. කෙනෙකු මාසික වැටුප රුපියල් 20000කි. ඔහු තම දෙපාර්තමේන්තුවෙන් මාස 10ක වැටුප ආපදා ණය වශයෙන් ලබා ගත්තා. මෙම ණය සඳහා වාර්ෂික 6ක පොලියක් හීනවන ශේෂයට අනුව
ගෙවනු ලැබේ. මෙම ණය මුදල මාසික වාරික වශයෙන් මාස 60කින් වැටුපෙන් අය කරගනු ලැබේ. එහෙනම් වාට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මාසිකව ගෙවිය යුතු ණය කොටස. ඉතින් අපි දන්නවා අපි සූත්‍රය අපි හැම වෙලාවෙම මේ සූත්‍රය මතක තියන් ඉන්නේ. මේ සූත්‍රයේදී වාට පේනවා මුලින්ම මේ සූත්‍රය මතකයට මාසික වාරිකයකට ගෙවන එක මාසිකට ගෙවන ණය මුදල. ඉතින් ඒක තමයි ඔයගෙන් ඒ සූත්‍රයේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයගෙන් මේ අහන්නේ මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස කොච්චරද කියලා. එතකොට අපි මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස ලබා ගන්න ඉස්සෙල්ලා කොච්චර ණය මුදල අරන් තියනවද කියලා හොයමු. මෙන්න ණය මුදල. තියෙන ණය මුදල කියලා කියන්නේ මාසික වැටුප තියෙනවා 20000. මාස 10ක වැටුප තමයි අරන් තියෙන්නේ. එතකොට 20000 අපි 10න් වැඩි කරලා අන්න අරගෙන තියෙනවා. එතකොට ලක්ෂ 2ක්. රුපියල් ලක්ෂ 2ක ණයක් තමයි අරන් තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන කොච්චරක් මේ මාසෙකට ගෙවන්න ඕනද මේකේ. මේ ලක්ෂ 2 අපි බෙදනවා කොච්චරක් මාස. මෙතන තියෙනවා මාස 60කින් තමයි ගෙවලා ඉවර කරන්න වෙන්නේ. ඉතින් මේක බෙදනවා 60න්. මේක 60න් බෙදපුවම වාට බිඳුවට බිඳුව අයින් වෙලා මෙන්න මේ ගාන 6න් බෙදපුවම 20 ඇතුළේ මේ 20 බෙදෙනවා 6න්. ඒතර 3ක් කියලා වෙනවා. ඊට පස්සේ ආයෙ 2ක් විතර වෙනවා. ආයෙ 3යි දිගටම එහෙම තමයි යන්නේ. එහෙනම් ඔන්න වැටුපෙන් කොච්චර ගෙවන්න වෙනවද එක මාසයකට කියලා මෙන්න මේ 3333යි 733ක් තමයි එක මාසයකට ගෙවන්න වෙන කොටස වෙන්නේ. ඊට පස්සේ අපි හොයනවා මේ කොටසකට මාසිකව ගෙවිය යුතු පොලිය කොච්චරද. කොටසකට මාසිකව ගෙවිය යුතු පොලිය කියපුවම අපි අර දශම ගාන ගන්නේ නැහැ. දැන් ඊට පස්සේ ආපහු කොටසකට මාසිකව ගෙවිය යුතු පොලිය කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ මාස ඒකකයට පොලිය. ඉතින් ඒක හොයන්න හැටි දන්නවා. මාසිකව ගෙවිය යුතු ණය මුදල දැන් ඔය ගත්ත ඒ විදියට වාර්ෂික පොලිය අනුපාතකයෙන් වැඩි කරලා 12න් එකෙන් වැඩි කරාම අපිට ලැබෙනවා මාස ඒකකයට පොලිය. ඉතින් මේ මාස ඒකකයට පොලිය තමයි කියන්නේ කොටසකට මාසිකව ගෙවිය යුතු පොලිය කියලා. එතකොට අපි අර දශමාගේ පාවිච්චි කරන්නේ ආපහු මේ ලක්ෂ 2 ලියාගෙන ඒක බෙදීම 60 මේ තමයි ඔය කියන විදිහට මාසයකට ගෙවන්න ඕන ණය කොටස. මේක වැඩි කරනවා වාර්ෂික පොලිය අනුපාතිකය. ඉතින් වාර්ෂික පොලිය අනුපාතිකය මෙතන වාර්ෂික 6%ක පොලියට කියලා දීලා තියෙනවා. එහෙනම් යටින් 100 දාලා උඩින් 6 දාන්න. 6%. මේක වැඩි කරන්න ඕන 12න් එකෙන්. ඒ 12න් එකෙන් වැඩි කරන්න ඔයා දන්නවා මාසික පොලිය අනුපාතිකය හොයාගන්න. එතකොට තමයි ඔයාට මේ මාසිකව ගෙවිය යුතු පොලිය ලැබෙන්නේ. එතකොට මේ ණය කොටසට අදාළ පොලිය ලැබෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක සුළු කරගන්න. මේ බිංදු දෙකට අපි මේ බිංදු දෙක අයින් කරමු. මේ බිංදුවට මේ බිංදුවත් අයින් කරමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ 6 වරක් 1යි මෙතන 6 වරක් 1යි කියලා ගන්න. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා මෙතනින් 200 මෙතනින් ඉතුරු වෙනවා 12 උඩ තමයි ඔය 200 කියලා වෙන්නේ උඩට. යටට මෙතනින් 12 විතරයි තියෙන්නේ. 212න් බෙදනවා. 212න් බෙදද්දී අපිට තවත් පුළුවන් දෙකෙන් බෙදන්න. මෙන්න මෙතන දෙකෙන් බෙදුවම 6ක් කියලා. මෙතන දෙකෙන් බෙදපුවම 100ක් කියලාත් වෙනවා. ඉතින් අපිට තවත් ඕනනම් බෙදාගෙන ගිය හැකි. නැත්තම් අපිට මේ එතකොට ඊළඟට මේක දෙකෙන් බෙදුවත් ආයෙත් මෙතන 3යි කියලා මෙතන 50යි කියලා. ඔන්න 50 3ෙන් ආ බෙදාගෙන ගියාම 16 අදිගටම 6 උමයි එන්නේ. එහෙනම් මේ තියෙන්නේ ඒ ණය කොටසට ගෙවිය යුතු පොලිය තමයි මෙතනින් එන්නේ. ඊළඟට අපි යනවා ඊළඟට පොලිය ගණනය කළ යුතු ඒකක ගණන. මතක ඇති වාරික ගණන බෙදීම දෙක එක දන වාරික ගණන කියලා තමයි තියෙන්නේ. ඉතින් වාරික ගණන වල මතක ඇති මෙතන 60ක් තිබ්බා වාරික ගණන. දැන් 60 බෙදීම දෙක එක දන 60 කියපුවම වාට මාස එකක ගන්න ලබා ගන්න පුළුවන්. එතකොට මේ 62කින් බෙදපුවම 30යි 30 වැඩි කරන්න තියෙන්නේ 61කින් බිංදුවක් දාලා 3ෙන් ඔය වැඩි කරාම වාට 3යි 8යි 1830ක් කියලා තමයි උත්තරේ වෙන්නේ. ඊට මුළු පොලිය හොයන්න ඕනේ. ඉතින් මෙතෙක් අපි
මුළු පොලිය ලබා ගද්දී මේ මතක ඇති අර මිදිස්සරින් අපි හෙව්වා මෙන්න මෙතනදී මාසිකව ගෙවිය යුතු මාසිකව ගෙවිය යුතු ණය කොටසට ගෙවිය යුතු පොලිය. ඉතින් ඒක සඳහා අවසානයේ වාට උත්තරයක් ආවේ 50 බෙදීම 3 නැත්නම් 100 බෙදීම 6 කියලා. 50 බෙදීම 3 කියලා ගත්තොත් එහෙම ඒ දැන් මෙතන අපි දශමාගයක් ආවනේ බෙදලා. ඒක අපි ගන්නෙ නෑ. අපි භාගාගය තමයි දාන්නේ. අවසාන භාගාගය මෙතනට ආවේ. ඒ කියන්නේ කොටසකට මාසික ගෙවිය යුතු පොලිය 50 බෙදීම 3 කියලා. ඉතින් 50 බෙදීම 3 අපිට මෙතනට දාන්න පුළුවන්. 50 බෙදීම 3 වැඩි කරනවා. ඒ සූත්‍රය හැටියට වට මතක ඇති. ඒ වැඩි කරන්නේ මාස ඒකක ගණන. මාස එක ගන්නවා මෙතනදී හොයාගෙන තියෙනවා. ඒ තමයි 1830. එතකොට වාට තියෙන්නේ ওই විදියට 1830න් වැඩි කරන එක තමයි. එතකොට මේ යගේ 8.9 මේක 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදද්දී 3 ඒවා 1යි. මේ 18ට 3 ඒවා තියෙනවා 6ක්. මෙතන 3ට 1යි බිඳුව. එහෙනම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ 50 610න් වැඩි කරලා උත්තරය ගන්න. එතකොට ඔයාලට ලැබෙනවා 30500ක් තමයි ඔයාලට උත්තරේ ලැබෙන්නේ. මේ දෙක වැඩි අගට බිඳුවක් දාලා 5න් වැඩි කරන්නයි තියෙන්නේ. ඔය මේ බිඳුව දාලා මේ බිඳුවත් වැටෙනවා. එතකොට 5 5යි 6යි 30යි කියලා ඔන්න උත්තරේ ලබා ගන්න පුළුවන්. මේකට කියන අපි මුළු පොලිය කියලා. මේ වාරිකයකට අය කරන ලබන මුළු මුදල කියලා කියන්නේ වාරිකයක වටිනාකම. ලක්ෂ 2ක් අපි මේ වෙද්දි ණයට ගත්තා ඉස්සෙල්ලාම. ඒකට පොලිය වශයෙන් තමයි 30500ක් එන්නේ. ඔය 30500 අපි අර ලක්ෂ 2කට එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා 2,30,500ක් අන්න ලබා ගන්න පුළුවන්. ඒ තමයි මුළු මුදල. ඊට පස්සේ වාරිකයකට අය කරලා වාරිකයක වටිනාකම අපි හොයන්න ඕන. මේ මුළු මුදල අරගෙන අපිට පුළුවන් බෙදන්න මාස කීයක් මේක මාස කීයකින් මේක ගෙවන්න ඕනද අන්නේ ගාන. කියන්නේ අපි මාස මේක ගෙවන්න තිබ්බා. ගෙවිය යුතු කාලය උනේ මාස 60කදී තමයි ගෙවන්න. වාරික 60කදී ගෙවන්න 60න් තමයි බෙදන්නේ. ඉතින් මේක අපි 60න් බෙදපුවම අවසානයේ උත්තරේ ලබා ගන්න පුළුවන් අපිට 3841යි 766ක් කියලා ඔන්න ඔය විදිහට අවසානයට වාරිකයකගේ ලබා ගන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ බලමු අපි තවත් ගානක්. ඒ තමයි අත්පිට මුදලට රුපියල් 26700ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් කුලී කිරීමේ ක්‍රමයට ගද්දී මුදල් ගෙවීමක් මූලික ගෙවීමක් වශයෙන් රුපියල් 5000ක් හා ඉතිරිය රුපියල් 1705 බැගින් වූ වාරික 14කින් මාස්පතා ගෙවිය යුතුයි. එහෙනම් ඉතිරි ණය ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. මේ ගානේදී අපිට වාරිකයකගේ දීලා තියෙනවා. මෙච්චර අනිත් ගණන් වල අපි හෙව්වේ වාරිකගේ සොයන්න කියලා තමයි තිබුණේ. දැන් අපිට හොයන්න තියෙන්නේ පොලි අනුපාතිකයේ හොයන ගානක් තමයි මේක. එතකොට වාරිකගේ දීලා තියෙනවා අපිට. නමුත් ඉතින් අපිට වැදගත් වෙන්නේ අපි මෙතෙක් කතා කරපු අපි සූත්‍රයක් පාවිච්චි කරා. ඒ සූත්‍රය තමයි මේ සූත්‍රයේ විදිහටම අපිට වැදගත් වෙනවා මේ ගාන හදන්න. එතකොට අපි කරන්නේ මේ සූත්‍රය නොදන්න දේ. ඒ කියන්නේ පොලි අනුපාතිකය හැර ඉතුරු ඒවා ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. හැබැයි කොටස් වෙන වෙනම හොයන්න වාට දෙන්න පුළුවන්. ඒවා හොයන්න ඕන දුන්නත් නැතත්. එහෙනම් ඉතිරි ණය ප්‍රමාණය කොච්චරද? ඒක ඉස්සෙල්ලත් ඇහුවා. එතකොට අපිට කරන්න තියෙන ඉතිරි ණය ප්‍රමාණය කොච්චරද කියලා අහනවා නම් කොච්චරක් මේ කියන විදිහට 26700ක් 26700ක් තමයි අත්පිට මුදලට ගන්නවා නම් ගාන වෙන්නේ. නමුත් ඉතින් මූලිකව රුපියල් 500ක් ගෙවන්න ඕන කියලා කියන නිසා අපි මේ 500 අඩු කරනවා. එතකොට 21700ක් තමයි ඔයාට ගෙවන්න වෙන්නේ. ණය මුදල විදිහට ඉතුරු වෙන්නේ ඒක. ඊට පස්සේ ඔයාට කියනවා මාසිකව ගෙවන ණය මුදලේ කොටස කොච්චරද කියලා අහනවා. එතකොට අපි කරන්න ඕන දැන් ණය මුදල වශයෙන් තියෙන්නේ 21700
700ක් තමයි තියෙන්නේ. ඉතින් මාසෙකට කීයක් ගෙවන්න ඕනද? අන්න වාරික 14කින් තමයි මාස 14කින් තමයි ගෙවන්න තියෙන්නේ. වාරික 14කින් ගෙවන්න තියෙන්නේ. එතකොට මාස පතා, ඒ කියන්නේ මාසික වාරික 14ක්. ඉතින් 14න් තමයි අපි මේක බෙදන්නේ. ඉතින් අපි මේක 14න් බෙදද්දි අපිට 7න් බෙදා ගන්න පුළුවන්. මෙතන 7 ඒවා දෙකක් තියෙනවා. මේක එතනට 3යි 1යි. අන්න මේ ගාන වා දෙකෙන් බෙදපුවම උත්තරේ ලැබෙනවා. මෙතන 1යි ඊපස්සේ 5යි 5යි බිංදුව. මේ තියෙන්නේ එක මාසයකට මෙන්න මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ ණය මුදලෙන් විතරක්. ඊට පස්සේ ඊළඟට වාගෙන් ප්‍රශ්න අහනවා ගෙවිය යුතු මුළු මුදල කොච්චරද කියලා. ඉතින් ඒක අපිට හොයාගන්න පුළුවන්. මොකද අපි එක මාසයකට 1705ක් ගෙවන්න ඕන. ඒ වගේ මාස 14ක් ගෙවන්න තියෙනවා. ඉතින් මේ දෙක වැඩි කරාම අපි ඔක්කොම කීයක් ගෙවන්න ඕනද කියලා ලැබෙනවා. නමුත් අපිට ණය මුදලෙන් වශයෙන් ඉතුරු වෙලා තියෙන 21700යි. ඒ වුණාට අපි ගෙවනවා 1705 ගානේ 14ක්. එතකොට ගෙවිය යුතු මුළු මුදල වගේ අහපුවම 1705 වැඩි කරන්න 14න්. එතකොට 1705 14න් වැඩි කරාම 23870ක් උත්තරයට ලැබෙනවා. ඉතින් ඒ ලැබුණ මේ තියෙන්නේ ගෙවිය යුතු මුළු මුදල. නමුත් මෙච්චරක් අපි දැන් මේක අහනවා ගෙවිය යුතු මුළු මුදල කොච්චරද කියලා. ඒ නිසා අපිට මේ උත්තරේ තමයි ගෙවිය යුතු මුළු මුදල වශයෙන් එන්නේ. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නේ හැටියට අපි අපෙන් අහන ප්‍රශ්න තමයි ගෙවිය යුතු පොලිය කොච්චරද කියලා හොයන්න කියලා. එතකොට දැන් අපි ගෙවිය යුතු මුළු මුදල තියෙනවා. ඒ ගෙවන්න ඕන මුළු මුදල තමයි දැන් ඔය හොයාගත්තේ 23870යි කියලා. නමුත් අපිට ඇත්තටම ණය මුදල අර මූලික ගෙවීමෙන් පස්සේ ඉතුරුනේ ගෙවන්න 21700ක් තමයි ඉතුරුනේ. ඉතින් මේ දෙක අඩු කරාම ඔයාට 0යි 7යි 1යි 2ක්. හරි. එතකොට මෙන්න මේ තියෙන්නේ අපිට මේ ඒ ගෙවන්න ඕන ණය මුදල ගෙවුවට පස්සෙත් වැඩිපුර ගෙවිලා තියෙනවා මෙතන 2170ක්. එතකොට ඒ තමයි වැඩිපුර ගෙවලා තියෙන මුදල අපි කියන එකට පොලිය කියලා. එතකොට මාස ඒකක සංඛ්‍යාව වෙනසක් නැහැ. වාරික ගාන වාරික අපිට මේක ගෙවන්න කිය වාරික 14කින් 14 බෙදීම 2 1 ධන 14. මතක ඇති ඒ සූත්‍රය ওই විදිහටම තමයි මාසයක් ගන්න හොයන්නේ. එතකොට මෙතන එන්නේ 7යි කියලා දෙකෙන් බෙදපුවාම ඒක වැඩි කරන්නේ 15 වෙනි. ඉතින් 7යි 15 වැඩි කරාම 105ක් කියලා උත්තරේ ලැබෙනවා. ඉතින් මේ ඊට පස්සේ මේ මාස එකක ගණන මාස එකක ගන්න හෙව්වට පස්සේ මාස ඒකකයට ගෙවිය යුතු පොලිය කොච්චරද කියලා අහනවා. ඉතින් මාස ඒකකයට පොලිය ඒකෙන්ම කියවෙනවා මාස ඒකක ගාන යට උඩ පොලිය. ඉතින් පොලිය ගෙවිය යුතු පොලිය වලට මතක ඇති මේ තියෙන්නේ ඒ ගෙවිය යුතු පොලිය අපි හොයාගත්ත අගේ තමයි ඒ ගෙවිය යුතු පොලිය අපි බෙදනවා මාස ඒකක ගානෙන්. එතකොට මාස ඒකකයට මාස එක ගාන යට උඩ පොලිය ලැබෙනවා. ඉතින් ගෙවිය යුතු පොලිය උනේ 2170ක්. ඒක බෙදන්නේ අපි 105න්. අන්න එතකොට ඔයාට මේක බෙදපුවම උත්තරේ ලැබෙනවා 14යි 46ක් කියලා. අන්න මේ තියෙන්නේ මාස ඒකකයට පොලිය. ඉතින් මාස ඒකකයට පොලියත් හොයලා ඉවරයි. ඊට පස්සේ වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්න හරි ලේසි. ඊට පස්සේ මාස ඒකකයට පොලිය හොයන්න ඕනේ. මේ මාස ඒකකයට පොලිය හොයද්දී දැන් සූත්‍රය අපි ඒ වගේම මාස ඒකකයට පොලිය මෙන්න මේ ටිකෙන් ලැබෙන්නේ මාසික වාරිකයකට මාසික වාරිකයකට ණය මුදල වැඩි කිරීම වාර්ෂික පොලිය අනුපාතික වැඩි කිරීම 12න් එක. මේ ටික වැඩි කරාම මේ තුන විතරක් වැඩි කරාම ඔයාලට ලැබෙනවා මාස ඒකකයට පොලිය. ඉතින් අපි ඒ ටික විතරක් ඕනනම් ලියා ගන්න පුළුවන් මේ විදිහට. ඕනනම් මාසික වාරිකය ණය මුදල මාසික වාරිකයේ ණය මුදල ඒ වගේම වාර්ෂික පොලි අනුපාතිකය එක වැඩි කරනවා 12න් එකකින්. ඔය තුන වැඩි කරාම තමයි ඔයාලට ලැබෙන්නේ උත්තරේ. ඒකට අපි කියනවා මාස ඒකකයට පොලිය. ඉතින් මේ පොඩ්ඩකට ඉස්සෙල්ලා මේ දශම ගාන, නමුත් දශම ගාන ආදේශ කරන්නේ නැතුව අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ ඒ තිබ්බ භාගාගයම ආදේශ කරගන්න. එහෙම ආදේශ කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ මාසික වාරිකයකට මාසික වාරිකයේ ණය මුදල. ඉතින් අපි ඒක අර සම්පූර්ණ තිබ්බ ණය මුදල 21700ක් තිබ්බා. ඒ 21700 බෙදලා ඒ 21700
බෙදන්න ඕන 14කින් ගෙවන්න තියෙන්නේ. ඒ 21700 තමයි ගෙවන්න ඕන සම්පූර්ණ මුදල. ඒක 14න් බෙදපුවම තමයි මාසික 21700 තමයි ගෙවන්න ඕන සම්පූර්ණ මුදල. ඒ ණය මුදල ඒක 14න් බෙදපුවම තමයි මාසික වාරිකයට අදාළ ණය මුදල ලැබෙන්නේ. ඉතින් මේක මේ වාර්ෂික පොලි අනුපාතිකය. ඒක අපි x කියලා ගමු. හැබැයි යටින් 100 දාන්න. මොකද ප්‍රතිශතයක් විදියටයි ඒක තියෙන්නේ. 12න් එකක් දාන්න වෙනවා. සමානයි 2170 බෙදීම 105. අන්න මේක සුළු කරපුවම. ඒ කියන්නේ අපිට x විතරක් උඩ තියාගෙන මෙතන තියෙන 2170 මේ වගේ බෙදීමක් යටින් 105නේ තියෙන්නේ. මේ යට තියෙන 14යි 100යි 12යි. ඕනනම් මෙතන සුළු කරන්න පුළුවන්. නැත්නම් මේ බිංදු දෙකට බිංදු දෙක කපලා එහෙම දාන්න පුළුවන් මෙතන. කොහොම හරි යටින් ඉතුරු වෙන මේ 14යි 12යි අපි උඩට ගෙනියනවා. 14 වැඩි කිරීම 12. මේ උඩ තියෙන 217 ඒක යට ගෙනියනවා. ඉතින් ඒකේ 217න් අපි බෙදනවා. ඉතින් මේක අපිට x කියලා කියන්නේ පොලි අනුපාතිකය. මේක සුළු කරපුවාම අපිට පොලි අනුපාතිකය ලබා ගන්න පුළුවන්. බලමු මේ විදිහට. මේ විදිහට බලමු ඉස්සෙල්ලාම ලේසි අපිට සුළු කරගන්න. මුලින්ම මේ 7න් බෙදමු අපි. මෙතන 7 ඒවා දෙකක් තියෙනවා. මෙතන 7න් මේ 21ට නම් 3යි. මෙතන 1යි 31 කියලා වෙනවා. ඊසේ මේ දෙන්න 5න් බෙදමුකෝ. මෙතන 10ට තියෙනවා දෙකක්. මෙතන 8 එකයි. මේ 5න් බෙදන්නේ 21ට 4ක් තියෙනවා 20ට එකක් ඉතුරුයි. ඒක මේ 7ට ලියාගත්තම 17ට 15ට 3ක් තියෙනවා. තව දෙකක් ඉතුරුයි. ඒ දෙක ඉස්සරහින් ලියාගත්තම බිංදුව ඉස්සලා 20ට 4ක් තියෙනවා. ඊළඟට ආට ලේසි බෙදන්න මේ දෙක බෙදමු. 12යි 21යි දෙන්නම් බෙදනවා 3ෙන්. මෙතන 3 ඒවා 4ක් තියෙනවා. මෙතන 3 ඒවා 7ක් තියෙනවා. ඊළඟට බෙදනවා 7ෙන්. 7 ඒවා 1යි. මේක 7ෙන් බෙදපුවම 42ට තියෙනවා 6ක්. එකක් ඉතුරුයි 14ට 2යි. ඊළඟට මම යටින් ලියා ගන්නම් දැනට ඉතුරු වෙච්ච දේවල් ටික. උඩින් තියෙනවා 62 2 4 යටින් තියෙනවා මෙතන එක තියෙන 31 තියෙනවා. ඉතින් අතනම කපන්න තිබ්බා 31 ඒවා 1යි. මෙතන 31 ඒවා 2යි. අවසානයේ ඉතුරු වෙන්නේ 4යි 2යි 2යි. ඒකට 4 2 8 16. අන්න 16ක් තමයි පොලි අනුපාතිකය වෙන්නේ. ওই විදිහට එක සුළු කරලා ලබා ගන්න පුළුවන්. සුළු කිරීම ඉතින් පුළුවන් තරම් හොඳට කරන එක හරිම වැදගත් වෙනවා. වාහන මැෂින් එක වටිනාකම 16750ක් වේ. මේ කුලී කිරීමේ ක්‍රමයට මුල් ගෙවීමක් වශයෙන් රුපියල් 1750ක් ගෙවා ඉතිරිය 1582යි 750 බැගින් වූ මාසික වාරික 10කින් ගෙවිය හැකිය. මාස 10න් ගෙවන මුදල කීයද? මුලින්ම අහනවා මාස 10න් ගෙවන මුදල. ඉතින් මාස 10න් ගෙවන්න ඕන මේ අර 16750ක් ඔක්කොම වටිනාකම් වෙනවනේ. ඒකෙන් මූලික ගෙවීම අඩු කරලා 1750ක් මුලින් ගෙවනවා. එතකොට මාස 10න් ගෙවන්න ඉතුරු වෙන්නේ මෙන්න මේ රුපියල් මෙතන 5යි 15000ක් තමයි. රුපියල් 15000 ඉතුරු වෙන්නේ ගෙවන්න මාස 10න්. එතකොට මේ ගෙවිය යුතු පොලිය කොච්චරද කියලා කියද්දි ඇයි එක මාසයකට ගෙවන්න ඕන ගාණක් තියෙනවා. මාස 10ක් ගෙවන්න ඕන. එක මාසයකට ගෙවන්න ඕනේ ගාණ තමයි මේ තියෙන 1582 750. මේක වැඩි කරන්න තියෙන 10න්. 10න් වැඩි කරනවා. ඒක මොකද වාරික 10කින් ගෙවන්න තියෙන නිසා. එතකොට මේ දශමිත එකපාරක් පැනව ගත්තම ඔයාට උත්තරේ ලබා ගන්න පුළුවන් 15825ක් කියලා. මේ ගෙවන්න ඕන සම්පූර්ණ පොලිය තමයි 15825. ඒ ගෙවිය යුතු පොලිය. ඊළඟට ඔයාගෙන් අහනවා මාස ඒකක සංඛ්‍යාව කොපමණද? ඉතින් මාස ඒකක සංඛ්‍යාව කොච්චරද කියලා අහපුවම ඔයාට මේකෙදි මතක් කරගන්න මාස කීයකින් ගෙවන්න ඕනද? මාසික වාරික කීයකින් ගෙවන්න ඕනද? අපිට කිව්වා මාසික වාරික 10කින් කියලා. එතකොට ඔයාට අර මාස ඒකක සංඛ්‍යාව හොයන්නේ 10 බෙදීම 2 1 ධන 10න්. එතකොට මේ 10 බෙදීම 2 5යි. එතකොට මෙතන 11ක් කියලා වෙනවා. 55ක් තමයි මාස ඒකක ගාන වෙන්නේ. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය කියන්නේ ඉස්සලම හොයාගන්න
පොලිය විතරයි. ඒ කියන්නේ අපි පොලිය හොයාගන්නේ අපිට ගෙවන්න ඉතුරු වුණ ගාණක් තියෙනවානේ. ගෙවන්න ඉතුරු උනේ 15000ක් තමයි ගෙවන්න ඉතුරු උනේ. නමුත් අපිට ගෙවන්න වුණා 15825ක්. වැඩිපුර 825ක්. ඒ කියන්නේ ඔයාට ඔය ඉස්සෙල්ලා මොනක් පුළුවන් ඔයාට මෙන්න මේ 15825 තමයි ඔක්කොම ගෙව්ව මුදල. නමුත් 15000 ඇත්තටම ගෙවන්න තිබුණේ. මේ 825 තමයි එතකොට පොලිය වෙන්නේ. වැඩිපුර ගෙවලා තියෙන 825යි. ඒ තමයි පොලිය. ඉතින් 825 අරගෙන ඔයාට සිද්ධ වෙනවා මාස ඒකක ගාණෙන් බෙදන්න. මාස ඒකකයට පොලිය හොයද්දි මාස ඒකක ගාණෙන් බෙදන්න. මේ අපි හොයාගත්ත ඒකක ගාණ 55න් බෙදනවා. ඉතින් බෙදපුවම ඔයාට ලබා ගන්න පුළුවන්. මෙතන 5න් බෙදපුවම 1 1 11යි. මේක 5න් බෙදපුවම 8යි. එතකොට තව ඉතුරු වෙනවා 3ක් 6යි. තව දෙයක් 25යි. මේක 11න් බෙදපුවම පස්සේට 1යි ඉතුරුයි 5යි. හරිද? එතකොට ඔයාට මෙන්න 15ක් කියලා වෙනවා ඒ මාස ඒකකයට පොලිය. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් එහෙම මාසිකව ගෙවන ණය මුදලේ කොටස. ඒවත් ඊට ඉස්සරින් ගණන් වලත් අහලා තිබ්බා. මාසිකව ගෙවන ණය මුදලේ කොටස 15000ක් තමයි ඔක්කොම ණය මුදල අපිට ගෙවන්න තිබ්බේ වාරික වශයෙන්. ඒක බෙදන්නේ 10න්. මොකද මාස 10කින් නැත්නම් වාරික 10කින් තමයි ගෙවන්න තිබ්බේ. එතකොට 1500ක් තමයි ඔයාට ණය මුදලේ කොටස වෙන්නේ ගෙවන්න තිබ්බේ. එතකොට මෙන්න වාර්ෂික පොලිය අනුපාතිකය කීයද කියලා අහනවා. දැන් මේ වාර්ෂික පොලිය අනුපාතිකය අහනකොට ඔයාට මතක ඇති මාස ඒකකයට පොලිය ලබාගත් සූත්‍රයේ කොටස. ඉතින් කොටස කියලා කියන්නේ මතක් කරන්න මාසික වාරිකයකට කොච්චර ණය මුදලක් ගෙවන්න වාර්ෂික පොලිය අනුපාතිකය 12න් එක. අන්නේ තුන වැඩි වුණාම තමයි මාස ඒකකයට පොලිය ලැබෙන්නේ. ඒ කියන්නේ මේ මාස ඒකකයට පොලිය කියන මේ 15 සමාන වෙන්නේ මොනවටද? 15 සමාන වෙන්නේ මොනවටද? ඒ තමයි මාසිකව ගෙවන ණය මුදලේ කොටස. මේ තියෙන මාසිකව ගෙවන ණය මුදලේ කොටස. ඒ කියන්නේ 1500 වැඩි කරන්න ඕන වාර්ෂික පොලිය අනුපාතිකය. ඒක අපි දන්නේ නැහැ. ඒක හොයන්න ඕන. x බෙදීම 100 කියලා දාන්න එතනට. පොලිය අනුපාතිකය දාන විදිය ආය 12න් එක කොහොමත් එනවා. ඔය ටික සුළු කරාම තමයි මේ මාස ඒකකයට පොලිය. ඒක තමයි 15. ඉතින් ඔයාට ඔය තුන වැඩි කරලා 15ට සමාන වෙනවා නම් අන්න ඔයාට මේ x අගේ විතරක් ඉතුරු කරගෙන මේ 15 ඉරක් ගහලා මේ යට තියෙන 100 මම මෙතනින් එතනදිම කපන්නේ නැතුව මේ ගෙනියන්නේ. යට තියෙන 100යි උඩ තියෙන 12 යට තියෙන 12යි මේ දෙන්නම උඩට ගෙනියනවා. මේ උඩ ඉන්න අය උඩ ඉන්නේ අර 1500 විතරයි. 1500 මේ තියෙන උඩ තියෙන 1500 යට යනවා. බිංදු දෙකට බිංදු දෙක වා කැපුවොත් ඊට පස්සේ මේ 15 කියලා කැපුවොත් අවසානයේ වට මේ 12 විතරයි ඉතුරු වෙන්නේ. එතකොට x අගය ඒ කියන්නේ පොලි අනුපාතිකය ඒක 12ක් කියලා වෙනවා. ඔන්න ඔය විදිහට වට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ විදිහට මෙන්න මෙතන ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඒකෙදී වට කියන්නේ රූපවාහිනී යන්ත්‍රයක විකුණුම් මිල දීලා තියෙනවා 24000ක් කියලා. එකවර මුදල් ගෙවා ගන්නෙකුට 5%ක වට්ටමක් දෙනවා. 5%ක් මේ ගානේ 5%ක් හොයන්න ඕනේ. ඊට පස්සේ ගාන අඩු කරන්න ඕන. කුලී කිනීමේ ක්‍රමයට ගන්නා කෙනෙකුට පළමුව 16000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගත හැකි අය කරන වාර්ෂික පොලිය අනුපාතිකය 18කි. අයනම් පොලිය අනුපාතිකය දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අහන ප්‍රශ්න කීපයක් ඒ වලට ඒ විදිහට උත්තර සපයගෙන යන්න. මේ මොනවද ප්‍රශ්න? අත්පිට මුදලට ගන්නා විට රූපවාහිනී යන්ත්‍රයකට ගෙවිය යුතු මුදල කොච්චර දානවා? කුලී කිනීමේ ක්‍රමයට ගන්නා විට පළමු ගෙවීමෙන් පසු ගෙවීමට ඉතිරි වෙන මුදල කොච්චර දානවා? මාසික ණය වාරිකය අහනවා. මාස ඒකක ගණන අහනවා. ගෙවිය යුතු මුළු පොලිය කොච්චර දානවා? මාස ඒකකයට පොලිය කොච්චර දානවා? පොලිය සමග
වාරිකයක මුදල කොච්චරද අහනවා. වාරික ක්‍රමයට නොගෙන අත්පිට මුදලට මිලදී ගත් විට ඔහුට කොපමණ මුදලක් ඉතිරි වේද කියලා අහනවා. ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න.